අවසරයි ස්වාමීන් වහන්සේ. අද සුපුරුදු පරිදි නිර්වාණ පටිපදා සහ විදර්ශනා භාවනා යන මාතෘකාව යටතේ 14 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අපි සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මෙහෙම ලබන්නේ අපි කවුරුත් දන්නා විචිත්‍ර ධර්ම කතික මිනිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාධිපති නම කියන අවසරයි තපෝවන්නේ අතිපූජනීය රතන ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණපර සත්පුරුෂ පින්වත්නි, ඕස්ට්‍රේලියාවේ පදිංචි සුපින්වත් යුද හමුදා කර්නල් අපේ කාලිංග මහත්මයාණන්, විදයාබර නෝන මහත්මිය සමන්ති මහත්මිය සත්පුරුෂයෝ අඛණ්ඩවම සංවිධානය කරන ධර්මදේශනා මාලාවේ 14 වැනි ධර්මදේශනාවයි අදත් මේ විදියට සිදු කරනු ලබන්නේ. පින්වත්නි, සම්මාදිට්ඨි සූත්‍ර දේශනාවෙන් ඔබ දැන් ධර්ම දේශනා 13ක් ශ්‍රවණය කළා. පින්වන්ත ඔය ඇත්තෝ කම්මපතවාදී, ආහාරවාදී, චතුසත්‍යවාදී, ඒ වගේම ඔය පින්වතුන් ජරාමානවාදී, ජාතිවාදී, භවවාරිය, උපාදානවාරී, තණ්හාවාරිය, වේදනාවාරී, පස්සවාරී, සලායතනවාරී, නාමරූපවාරී, විඥානවාරී. අදට නියමිත පින්වත්නි සංඛාරවාර දේශනාවයි. එතකොට සම්මාදිට්ඨි සූත්‍ර දේශනාවේ දේශනා 14ක් අදින් අවසන් වෙනවා. තව අපිට අවිද්‍යා වාර දේශනාවත් ආශ්‍රව වාර දේශනාවත් තමයි ඉතිරි වෙන්නේ. පින්වත්නි, එදා පින්වත් අපේ සරියුත් මහරහතන් වහන්සේ ළඟ අර පින්වන්ත ස්වාමින් වහන්සේලා එක පැත්තක වැඩ ඉඳිමින් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් ක්‍රම ටික සෙවණේ කරලා නැවතත් අහනවා, ස්වාමීනි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවද කියලා. එතෙන්දි තමයි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ, ඔව් ඇවැත්නි තවත් ක්‍රමයක් තියෙනවා. යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවකයා සංස්කාරයන් ගැන දන්නවා නම්, සංස්කාරයන් ඇතිවීමත් දන්නවා නම්, සංස්කාරයන්ගේ නැති කිරීමත් දන්නවා නම්, සංස්කාරයන් නැති කරන ප්‍රතිපදාවක් දන්නවා නම්, මෙපමණකින්ම ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිය ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැක්ම ඍජු බවට පත් වෙනවා. ධර්මයේ ගුණ දැන නොසෙල්ලෙන පැහැදීමේ යුක්තයෙක්ව මේ ශාන්ත නිර්වාණ දොරටුව විවර කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ ශාන්ත නිර්වාණ ධර්මයට පැමිණි අය වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ ඊට පස්සේ සංස්කාර කියන්නේ මොනවද කියලා දේශනා කරනවා. පින්වත්නි, සංස්කාර
සංස්කාර කිව්වහම තයෝමේ ආවුසෝ සංකාරා. කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ. පින්වත්නි, සංස්කාර කියලා කිව්වහම සංස්කාර ඔක්කොම තුනක් තියෙනවා. ඒ තමයි සංස්කාරයෝ වෙන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. කයින් කරන කර්ම, වචනයෙන් කරන කර්ම, සිතින් කරන කර්ම කියලා. පින්වත්නි, ඒ සංස්කාර විභංගප්පකරණය තවත් අපූර්වට විස්තර කරනවා. තත්තකතමෝ අවිජ්ජාපච්චය සංකාරා පුඤ්ඤාභි සංකාරෝ, අපුඤ්ඤාභි සංකාරෝ, ආනිඤ්ඤාභි සංකාරෝ, කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ කියලා. අවිද්‍යාව ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම හින්දා පින්වත්නි හටගන්නා සංස්කාර ධර්ම වෙන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාරයි. පින්වත්නි, ඔය ඇත්ත දැනටමත් දන්නවා සංකාර කියන වචනේ යෙදෙන තැනේ හැටියට කාරණාව තේරුම් ගන්න ඕන කියලා. පංචස්කන්ධයේදී සංකාර කියන වචනේ යෙදෙනකොට එතන ඒ ධර්මතා චේතනාවත් එක්ක 50ක් ගැන කතා කරන්න වෙනවා. මොකද හිතේ යෙදෙන ඉතිරි චෛතසික 50 වේදනා සංඥා දෙක වුණාම ඉතිරි චෛතසික 50 තමයි සංඛාරා ස්කන්ධය වෙන්නේ පංචස්කන්ධයේදී. නමුත් මෙතනදී පින්වත්නි සංකාර කියලා කිව්වහම මෙතන සංකාර වෙන්නේ ඒක නෙමෙයි. මෙතන සංකාර වෙන්නේ පින් හෝ පව්. එතකොට අනිත්‍යවත සංඛාරා කියන තැනදී සංකාර කියන්නේ පත්‍යංගෙන් හටගත් ධර්ම වලට නමක්. හේතුන්ගෙන් හටගත් පත්‍යංගෙන් හටගත් ධර්ම වලට. පින්වත්නි, මේ විදිහට සංකාර කිව්වහම පටිච්ච සමුප්පාද ධර්මයේදී සියලුම පින්, සියලුම පව්, ඒ වගේම බල සම්පන්න විදිහට දියුණු කරගත්ත ඒ සියලුම ආනිඤ්ඤාභි සංකාරෝ සංස්කාර වෙනවා. එතකොට පින්වත්නි, මෙතන සංස්කාර කියලා සියලුම ලෞකික කුසල කර්ම වලටයි අකුසල කර්ම වලටයි කියන්නේ. සියලුම ලෞකික කුසල කර්ම වෙන්නේ පින්, සියලුම ලෞකික අකුසල කර්ම වෙන්නේ පින්වත්නි පව්, සියලුම අකුසල කර්ම පව්, සියලුම ලෞකික කුසල කර්ම පින්. එතකොට පින්වත්නි සිත් ඔක්කොම 89ක් තියෙනවා. ඒ සිත් 89 චේතනාව අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕන. චේතනාව කියලා කියන්නේ සිතයි සිතේ යෙදෙන චෛතසිකයි ඒ කටයුතු වල යොදවා යන ශක්තියට නමක්. එතකොට සිතින් කයින් වචනේ යම් කර්ම රැස් වෙනකොට පින්වත්නි සිතින් කයින් ශරීරයෙන් යම් යම් ක්‍රියාවන් සිද්ධ කරවන්නේ හිතේ යෙදෙන හිතයි චෛතසික ධර්මයි ඒ කටයුතු වල යොදවා යන මේ ශක්තිය විසින්, මේ චේතනාව විසින්. සිතින් කයින් වචනේ යම් යම් ක්‍රියාවන් කරවන්නේ මේ චේතනාව නිසා, චේතනාවෙන්. එතකොට පින්වත්නි, පුඤ්ඤාභි සංකාර කියලා ඔබට හම්බ වෙන්නේ සීලම පින්. තත්තකතමෝ පුඤ්ඤාභි සංකාරෝ කුසල චේතනා රූපාවචරා කාමාවචරා දානමයා සීලමයා භාවනාමයා අයං උච්චති පුඤ්ඤාභි සංකාරෝ. තත්තකතමෝ පුඤ්ඤාභි සංකාරෝ කුසල චේතනා රූපාවචරා කාමාවචරා දානමයා සීලමයා භාවනාමයා අයං උච්චති පුඤ්ඤාභි සංකාරෝ. පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ දානමය, සීලමය, කාමාවචර වූ ඒ භාවනාමය, රූපාවචර වූ කුසල චේතනාවලට නමක්. දානය, සීලය,
කාමාවචර රූපාවචර ඒ භාවනාදී පින්වත්නි ඒ කුසල චේතනාවලට නම කාමාවචර කුසල චේතනාත් රූපාවචර භාවනාමය කුසල චේතනාත් පුඤ්ඤාභි සංකාර කිව්වහම එතන දන් දීම අනිවාර්ය ධර්මයක්. දන් දීම ඒ වගේම සිල් රැකීම භාවනා කිරීම පින්වත්නි පින් වෙනවා. අපුඤ්ඤාභි සංකාර කිව්වහම තත්තකතමෝ අපුඤ්ඤාභි සංකාරෝ අකුසල චේතනා කාමාවචරා අයං උච්චති අපුඤ්ඤාභි සංකාරෝ. අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ කාමාවචර අකුසල චේතනා. පින්වත්නි අකුසල සිත් 12 චේතනාව පවතිනකොට ඒ කයින් වචනයෙන් සිතින් කරන ඒ කර්මයෝ අකුසල කර්මයෝ වෙනවා. පින්වත්නි කාමාවචර අකුසල් චේතනා විදිහට අකුසල් සිත් ඒ 12ෙම යෙදෙන අකුසල චේතනා. දෝමනස්ස සිත් දෙක ඇරෙන්න ඉතිරි අකුසල චේතනා 10 රූප අරූප භවවලත් පින්වත්නි ඇතින දෙයක්. රූපාවචර බ්‍රහ්ම ලෝකවලත් අරූපාවචර බ්‍රහ්ම වලත් දෝමනස්ස සිත් දෙක ඇරෙන්න අනිස් අකුසල චේතනා ඇති වෙන්න පුළුවන්. අනිස් සිත් 10 ඇති වෙනවා. ඒ වුණාට මේ චේතනා 10ට පින්වත්නි රූපාරූප භවවල ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ චේතනා 10ේදී විපාක වෙන්නේ කාම භූමියේ පිළිසිඳ ගැනීම වෙනවා. අකුසල් සිද්ධ කරන ප්‍රධානම හේතුව වෙන්නේ පින්වත්නි මෝහය. ඔය ඇත්තන්ගේ හිතවල යෙදෙනවා හැම හිතකම පින්වත්නි යම් යම් චෛතසික ධර්ම. චෛතසික නැතුව හිතක් ඇති වෙන්නේ නැහැ. ඒ චෛතසික ධර්ම අතරේ පින්වත්නි අකුසල් සිත්වල මෝහය අනිවාර්යයෙන්ම යෙදෙන අකුසල් සිත් 12ෙම. මෝහය ඒ කියන්නේ අවිද්‍යාව අකුසල් සිත් 12ෙම යෙදෙනවා කියන්නේ ඒ සිතට අරමුණු වුණු අරමුණේ හැබෑ ස්වභාවය සම්පූර්ණයෙන්ම වහලා දානවා මේ මෝහයෙන්. අරමුණේ ස්වභාවය මොහා කරනවා මේ මෝහයෙන්. ඇත්ත ඒ වගේම සත්‍ය පින්වත්නි නැත්ත බොරුව වැරැද්ද හරි දේ මේ හොඳ දේ නරක දේ මේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ මේ මෝහයෙන් හින්දා. හැම අකුසල් හිතකම අනිවාර්යයෙන්ම මෝහය යෙදෙනවා. එතකොට ලෝභය පැහැදිලිව පෙනෙන්න තියෙන දැනෙන සිත්වලත් දේශේ ප්‍රකටව දැනෙන හිත්වලත් මෝහය විතරක් ඇති හිත්වලත් යෙදෙන ප්‍රධාන හේතුවක් තමයි මෝහය කියන්නේ. එතකොට අයහපතක් වරදක් පාපයක් වෙනවා නම් වෙන්නේ මේ මෝහය නිසා. පින්වත්නි අපුඤ්ඤාභි සංකාර කිව්වහම අපුඤ්ඤාභි සංකාර වෙන්නේ පව් වලට නමක්. පින්වත්නි මනුස්ස භූමියත් චාතුරු මහරජකයත් තාවතින්සයත් යාමේතුස්තේ නිර්මා රතියත් කියලා මේ සුගති හතක් තියෙනවා. කාම සුගතියේ පුද්ගලයන්ට ධ්‍යාන උපදවා ගන්නට පුළුවන් වගේම පින්වත්නි රූපාවචර අරූපාවචර ලෝකවල ඉන්න බ්‍රහ්මයින්ටත් පුළුවන් කාම අරමුණු හම වුණාම කාමාවචර සිත් පහල කරගන්න. ඊයට කාමාවචර සිත් පහල වෙනවා කාම අරමුණු හම්බුනහම. අකුසල කර්ම පින්වත්නි ඒ අයටත් රැස් වෙනවා අකුසල සිත් පහල වෙනකොට. ඊළඟට ආනිජ්ජාභි සංකාර පුඤ්ඤාභි සංකාර පියු අපුඤ්ඤාභි සංකාර පව්. දැන් ආනිජ්ජාභි සංකාර. ආනිජ්ජාභි සංකාර කියලා කියන්නේ පින්වත්නි තත්තකතමෝ ආනෙන්ජාභි සංකාරෝ කුසලා චේතනා අරූපාවචරා අයං උච්චති ආනෙන්ජාභි සංකාරෝ. ආනෙන්ජාභි සංකාර කියලා කියන්නේ අරූපාවචර කුසල චේතනාවලට නමක්. ආනෙන්ජාභි සංකාර වෙන්නේ පින්වත්නි අරූපාවචර සිත් 4 යෙදෙන කුසල චේතනා. ආනෙන්ජ කියන වචනයේ තේරුම ඇවිල්ලා නොසැලෙන දේ කියන එක. පංච නීවරණ වගේ ධර්ම සමාධියට විරුද්ධ ධර්ම.
රූපාවචර කුසලයේ පින්වත්නි සමාධියට හතුරු වන ඒ පංච නීවරණාදී ධර්ම වලට සමීප වෙනවා. ඒ වුණාට අරූපාවචර කුසල චේතනා පංච නීවරණාදී ධර්ම වලට හොල්ලන්න බැරි විදිහට සමාධියටම නැමිලා ගිය බල සම්පන්නම තත්ත්වයටපත් වුණු ධර්ම වෙනවා. ඒ හින්දා අරූපාවචර කුසල චේතනා හතරට ආනින්ජාභි සංකාර කියලා කියනවා. පින්වත්නි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම තවත් තත්ත්වයකට වෙනස් කරන්න පුළුවන්. ගහක් කොළක් ඇලක් දොලක් මේ හැමදේම සිත්න මේ හැමදේම පුළුවන් තියෙන තත්ත්වයෙන් තවත් තත්ත්වයකට වෙනස් කරන්න. සාමාන්‍යයෙන් හිත ඇවිල්ලා ප්‍රබල එකක් නෙමේ දුර්වල එකක්. හිතකට රූපයක් නැතුව හටගන්නත් බැහැ. ඒ වුණාට රූපේ නැතුව පවතින්න පුළුවන් විදිහට පින්වත්නි හිත සකස් කරන්න පුළුවන්. හිතක් හටගන්න නම් රූපයක් ඕන. ඔය ඇත්තන්ගේ මේ අවුරුදු ගාන පුරාවටම ඔබේ ඔය ඇහි කලුයින් ගිරියාව මැද උකුණු හිසක් වගේ පැතිර පවතින තැනක පින්වත්නි හිත හටගත්තා. කනෙත් ඒ විදිහට නාසයේ දිවේ ශරීරයේ ඒ විදිහට පින්වත්නි හිත හටගත්තා. හැබැයි ඒ හිත හටගන්නකොට අනිවාර්යයෙන්ම රූපේ ඒට ඕනම වුණා. සමහර සත්‍යමත් නුවණැත්තෝ ඉන්නවා රූපය නැතුව කටයුතු කරන්න පුළුවන් විදිහට හිත දියුණු කරගන්නවා. ඒ විදිහට ඊටාම උසස් තත්ත්වයට හිත දියුණු කරගන්න අය ඉන්නවා. ඒ අය කරන්නේ මුලින්ම රූපාවචර ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතීය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන පහු කරලා පංචම අධ්‍යානෙ උපදවා ගන්නවා. ඒ අය මේ තරම් දීර්ඝ සංසාරේ ගසාගෙන යන්න බලපාන ප්‍රශ්නේ ඇවිල්ලා රූපය කියලා ඒ ඇත්ත හිතනවා. හිතලා පින්වත්නි රූපයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයන් දැකලා රූපය නැතුව ඉන්න පුළුවන් විදිහට හිත සකස් කර ගන්නවා. එහෙම සකස් කරගත්ත චිත්ත පරම්පරාවක් තියෙන උසස් අය මානිම්මත් පින්වත්නි ආකාසානං ඡායතනේ මහා කල්ප 20000ක් හෝ විඥානං ඡායතනේ මහා කල්ප 40000ක් හෝ ආකින්චඤ්ඤ ආයතනේ මහා කල්ප 60000ක් හෝ නේව සංඥානා සංඥායතනේ මහා කල්ප 84000ක් ආදී විදිහට පින්වත්නි බොහෝ ආයුෂ ඇතුව උප්පත්ති ලැබනවා. මිය ගියාට පස්සේ ඒ කට්ටිය ඒ ආකාසානං ඡායතන ආදී අරූපාවචර ධානය හින්දා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලබන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට කුසල අකුසල චේතනා 29ක්ම පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනින්ජාභි සංකාර විදියට දේශනා කළා. පුඤ්ඤාභි සංකාර 13ක් තියෙනවා. ඒ තමයි කාමාවචර කාමසෝබන සිත් 24න් කුසල් සිත් 8. ඒ වගේම රූපාවචර සිත් 5 ධාන සිත් 5 කියන ඒ 13 පින්වත්නි පුඤ්ඤාභි සංකාර චේතනා ඒ හැම හිතකම චේතනාව යෙත්නවා. හිත බලවත් හෝ දුර්වල හෝ කරන්නේ හිතේ යෙත්න ඒ චෛතසික ධර්ම වලින්. අපුඤ්ඤාභි සංකාර චේතනා 12ක් තියෙනවා. ඒ තමයි අකුසල් සිත් 12ට ලැබෙන අපුඤ්ඤාභි සංකාර චේතනා. ඒ අකුසල් සිත් 12ම ඒ චේතනාව යෙත්නවා. ආනින්ජාභි සංකාර චේතනා 4ක් තියෙනවා. ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනේ කියලා. පින්වත්නි මේ කතා කරපු පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනින්ජාභි සංකාරම අපිට පුළුවන් තවත් ක්‍රමයකට බෙදන්න. ඒ තමයි කාය සංකාර විදියට, වචී සංකාර විදියට, මනෝ සංකාර විදියට. තත්තකතමෝ කාය සංකාරෝ කාය සංචේතනා කාය සංකාරෝ වචී සංචේතනා වචී සංකාරෝ මනෝ අවිජ්ජා පච්චය සංකාරා. කාය සංකාර වෙන්නේ
කාය සංචේතනාව. වචී සංකාර වෙන්නේ වාක් සංචේතනාව. මනෝ සංකාර වෙන්නේ චිත්ත සංචේතනාව. මේවා අවිද්‍යාව හින්දා හටගන්න සංකාර වෙනවා. ඔය ඇත්තන්ගේ භාවනා ගමනට මේ අත්‍යවශ්‍ය වෙනවා මේ කියන කවුණු පින්වත්නි ඔය ඇත්ත හොඳට අවබෝධ කරගන්න ඕන. ඔය ඇත්තන්ට බොහෝම සරලව මේ කවුණු කියලා දෙන්නේ. නමුත් නොතීරෙනවා නම් නොතීරෙන්නේ මීට කලින් ඔබ අහලා නැති හින්දා මාර්ගය ඇවිල්ලා නැති හින්දා. හැබැයි මේක නැවත නැවත ඇහුම්කන් දෙන්න ඕන මාර්ගෙ ඉන්න ඕන. එතකොට මේ කවුණු ඔක්කොම අවබෝධ වේවි. එතකොට කාය සංකාර වෙන්නේ කාය සංචේතනා, වචී සංකාර වෙන්නේ වාක් සංචේතනා, මනෝ සංකාර වෙන්නේ චිත්ත සංචේතනා. එතකොට මේවා පින්වත්නි අවිද්‍යාව හින්දා හටගන්න සංකාර වෙනවා. කාය සංකාර විදිහට ශරීරයේ ආධාරයෙන් ක්‍රියාවන් සිද්ධ වෙනකොට හටගන්න කුසල අකුසල චේතනා කාය සංකාර වෙනවා. ශරීරයේ උදව්වෙන් ක්‍රියාවන් කරන කොට ඒ කුසල අකුසල චේතනා කාය සංකාර වෙනවා. පින්වත්නි ඒ විදිහට බැලුවාම කාමාවචර කුසාසිත 8 අකුසාසිත 12 තියෙන ඒ චේතනා විස කාය සංකාර වෙනවා. ඊළඟට වචී සංකාර. වචනයේ ආධාරයෙන් ක්‍රියාවන් සිද්ධ වෙනකොට හටගන්න කුසල අකුසල චේතනා වචී සංකාර වෙනවා. කාමාවචර කුසාසිතුත් අකුසාසිත 12 යෙත්න චේතනා විස්ස වචී සංකාරත් වෙනවා. ඊට පස්සේ මනෝ සංකාර. මනෝ සංකාර කිව්වහම ශරීරයේ හරි වචනේ හරි උපකාරයක් නැතිව පවතින කුසල අකුසල චේතනා. මනෝ සංකාර වෙන්නේ ඒවා. කාමාවචර කුසල චේතනා 8ක්, අකුසල චේතනා 12ක්, රූපාවචර අරූපාවචර කුසල චේතනා 9ක් විදිහට චේතනා 29ක් තියෙනවා. කාමාවචර කුසල චේතනා 8ක් තියෙනවා, අකුසල චේතනා 12ක් තියෙනවා. රූපාවචර අරූපාවචර කුසල චේතනා 9ක් තියෙනවා. මේ විදිහට ඔක්කොම චේතනා 29ක් එනවා. එතකොට කාය සංකාර වලට චේතනා තියෙනවා 20ක්. වචී සංකාර වලට චේතනා තියෙනවා 20ක්. මනෝ සංකාර වලට චේතනා තියෙනවා පින්වත්නි 29ක්. මේ විදිහට පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර ක්‍රමයට හරි කාය සංකාර, වචී සංකාර ක්‍රමයට හරි පින්වත්නි මේ දෙවිදියකින්ම කර්ම රැස්වන ආකාරයේ සම්බන්ධව කියන්නේ මේ ක්‍රම දෙකක්. ඒ කියන්නේ අවිද්‍යාව හින්දා සංස්කාර හටගන්න ආකාරය තමයි මේ ක්‍රම දෙකෙන්ම කියන්නේ. මෙතනදී පින්වත්නි සංකාර විස්තර වුණාට ධර්මතා විදියට ගත්තාම මේ ක්‍රම දෙකේ වෙනසක් නැහැ. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියලා කියද්දී සංකාර සියල්ල මෙතන තියෙනවා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර විදියට කියද්දී සංකාර සියල්ල එතන තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කිව්වා සියලු සංස්කාරයෝ තියෙනවා. කාය සංකාර, චිත්ත සංකාර, මනෝ සංකාර කිව්වහම කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කිව්වහම එතන සියලුම සංස්කාරයෝ තියෙනවා. පින්වත්නි ශරීරයේ උපකාරයෙන් කටයුතු සිද්ධ කරනකොට පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, කාය සංකාර වෙනවා. ඒක ශරීරයේ උපකාරයෙන් පින්පව් කරද්දී ඒවා කාය සංකාර. වචනේ උපකාරයෙන් පින්පව් කරනකොට ඒවා වචී සංකාර. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර වචනේ උපකාරයෙන් කරනකොට ශරීරයේ හරි වචනේ හරි උපකාරයක් ලබන්නේ නැතිව පින්වත්නි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාරය කරනකොට ඒවා චිත්ත සංකාර වෙනවා. මේ විදිහට ඔය පින්වතුන්
පුඤ්ඤාභි සංකාරයක් දැනගන්න ඕනේ, අපුඤ්ඤාභි සංකාරයක් දැනගන්න ඕනේ, ආනිඤ්ඤාභි සංකාරයක් දැනගන්න ඕන. පින් කියලා කිව්වහම පින් කියලා කියන්නේ පින්වත්නි පුඤ්ඤාභි සංකාරයෝ. පව් කියලා කියන්නේ අපුඤ්ඤාභි සංකාරයෝ. කයින් පින් පව් කළොත් ඒක කාය සංකාර වෙනවා. වචනයෙන් පින් පව් කළොත් ඒක වචී සංකාර වෙනවා. සිතින් පින් පව් කළොත් ඒක මනෝ සංකාර වෙනවා. එදා පින්වත් සරියුත් මහරහතන් වහන්සේ සංකාර ගැන එහෙම දේශනා කළා. දේශනා කළ සරියුත් මහරහතන් වහන්සේ මේ සංකාර හටගන්නේ කොහොමද කියලා දේශනා කළා. පින්වත්නි ඔය ඇත්තෝ මේ වෙලාවෙත් කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් ඇතිව නැතුව යන රූප පරපුරක් ওই විදිහට පින්වත්නි මගේ ආත්මේ මම ආදී විදිහට දෘෂ්ටිගතව ඉන්නවා. ඒ වගේම පින්වත්නි විවිධාකාර විදිහට නොනැති පින්වතුන් පින්පව් ආදී ගැන ඉතාම හොඳ අවබෝධයක් ඇති කර ගන්නට ඕන. අවිද්‍යාව ගැන හොඳට දැනගන්නට ඕන. අවිද්‍යාව නිසා තමයි පින්වත්නි පින්පව් රැස් වෙන්නේ. කතමෝ සංකාර සමුදයෝ මේ සංස්කාරයන් හටගන්නේ මොකෙන්ද කියලා එදා සරියුත් මහරහතන් වහන්සේ අහනවා මේ සංස්කාරයන් හටගන්නවන හේතුවක් දැනගන්න ඕන කියලා. පින්වත්නි සංස්කාර හටගන්නේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව හට ගැනීමෙන් තමයි සංස්කාර හටගන්නේ. පින්වත්නි පින් හරි පව් හරි මේ ඇති වෙන්නේ අවිද්‍යාව හින්දා. සංකාර ඇති වෙන්නේ අවිද්‍යාව හින්දා. හැම මොහොතකම සත්‍ය තත්ත්වය වසන් කරලා දාන පින්වත්නි මෝහයට තමයි අවිද්‍යාව කියන්නේ. මෝහේ වැරදි කරුණුමයි පෙන්වන්නේ. මෝහය කියන්නේ අනුවනකම අවිද්‍යාව මෝඩකම ආදී නම් වලින් හඳුන්වන අරමුණේ සැබෑ ස්වභාවයේ වහන හිතේ යෙද්ද චෛතසික ධර්මයක් ගතියක්. ඔය පින්වතුන්ට අපි මේ කියන එක දැන් තේරෙන්න ඕන. නොතේරුණත් පින්වත්නි නැවත නැවත අහන්න ඕන. සාමාන්‍යයෙන් අපි චරිත කතා දේශනා කරද්දී ජාතක කතා දේශනා කරද්දී ඒව ගොඩාක් සරලව දේශනා කරනවානේ. සමහර සූත්‍ර දේශනා එහෙම ඔය ඇත්තෝ අපෙන් අහලා අපි ඔබට දේශනා කරේව හරිම සරලව සාමාන්‍ය විදිහට ගිහි ජීවිතේත් හැඩගස්සා ගන්න පුළුවන් කරුණු ගොඩක් එක්ක දේශනා කරනවා. නමුත් මේ පටිච්ච සමුප්පාද ධර්ම දේශනාව කොහොමත් ගැඹීර දේශනාවක්. පටිච්ච සමුප්පාද ධර්ම දේශනාවේදී ඔය ඇත්තන්ට බොහොම ගැඹුරු වැඩපිළිවෙලක් නුවණට හසු කරගන්න තියෙනවා. ඒ නිසා ඒකට ගැළපෙන විදිහට ඊටාම සරලව ඒ කියලා දෙන්නේ ඒ පටිච්චසමුප්පාද දේශනාවට අදාළ විදිහට පින්වත්නි ඔය ඇත්ත මේ අවබෝධ කරගන්න ඕන. එතකොට දුක්ඛ සත්‍ය වහලා දාන්නේ අවිද්‍යාවෙන්. සමුදය සත්‍ය වහලා දාන්නේ අවිද්‍යාවෙන්. නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය පින්වත්නි වහලා දාන්නේ අවිද්‍යාවෙන්. චතුරාර්ය සත්‍ය ධර්මයේ වසා දමන පින්වත්නි අවිද්‍යාව හින්දා නුවණැත්තන්ට ස්කන්ධ තේරුම් ගන්න බෑ. ධාතු ආයතන ඉන්ද්‍රිය ආදියත් ඒ ඇයට පේන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට ඒ ඇයට පේන්නේ පින්වත්නි තමන් අනුන් ආදී විදිහට ආත්මේ මම විදිහට ගත්ත දෘෂ්ටියට අදාළ ක්‍රමයක්. ඒ ඇයට දි รา යෑම ලෙඩවීම මාන්නයටපත් වීම පේන්නේ නැහැ. මේ පංචස්කන්ධයේ බොහොම අපූර්ව හොඳ එකක් විදිහට උනත් වැරදියට අල්ලගෙන ඉන්න පුළුවන්. නොනැති පින්වතුන් අවිද්‍යාවේ තරම දැනගෙන පින්වත්නි තණ්හාව අවිද්‍යාව හටගන්නන හේතු බව තේරුම් ගන්නට ඕනේ. එතකොට සමුදය සත්‍ය වෙන දුක රැස් කරන්න හේතු වෙන තණ්හාව පින්වත්නි පෙනෙන්නේ නැහැ මේ මෝහේ හින්දා. තණ්හාව සැපයට හේතුවක් විදිහට තමයි මෝහේ හින්දා පේන්නේ. තණ්හාවෙන් මත්තුණු ඒ අය තමන් තණ්හා කරන දේවල් ගැන හුඟක් සතුටු වෙනවා.
හරිම ආඩම්බර වෙනවා. හැබැයි පින්වත්නි සංසාර දුකට කවුනවන ඒ තණ්හාවේ පිරිවර ඒ සංස්කාර ධර්මයන් සැපයට හේතු වෙනවා කියලා හිතලා තමන්ව රවට්ටගෙන කල්පනා කරනවා. අවිද්‍යාව තමයි සංස්කාර හටගන්නන හේතුව වෙන්නේ. එතකොට සංකාර කියන්නේ පින්පව්. ඒවාගේ මානජාභි සංකාරයෝ. තවත් ක්‍රමයකට කිව්වොත් පින්වත්නි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාරයෝ. කාය සංකාර විදියට 20ක් චේතනා, වචී සංකාර විදිහේ චේතනා 20ක්, මනෝ සංකාර විදිහට චේතනා පින්වත්නි 29ක් ඒ විදිහට යෙදෙනවා. අන්ධයෙක් පොළව උඩ ඇවිදිනකොට ඒ කෙනාට විටක පාරටත් එන්න පුළුවන්, විටක පාරෙන් එපිටට යන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ගොඩට, මඩට, වලට, තැන් තැන් වලට වැටෙන්න පුළුවන්. අවිද්‍යාව හින්දා පින්වත්නි අන්ධ තත්ත්වයට පත්වුණු උදවිය විටක පිනුත් කරන, විටක පවුත් කරනවා. තවත් වෙලාවක අරූපාවචර ආදී ධානයනොත් පින්වත්නි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාරයෝ තැස් කර ගන්නවා. නුවණැති උදවිය අවිද්‍යාවයි සංකාරය දෙක නැති කිරීම කියන්නේ නිවන කියලා අවබෝධ කරගන්න ඕනේ. නිවන් දකින්නට පිළිපදින්නට ඕන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ. දැන් ඔය පින්වතුන් කම්මස්ස කතාදී විදිහට පින්වත්නි කම්මපත වාරයේදී ඉගෙන ගත්ත බොහෝ කවුණු. ඔය ඇත්තෝ ආහාර වාරයේදී, සච්ච වාරයේදී, ජරා මරණ වාරයේ, ජාති වාරයේ, උපාදාන තණ්හා, ඒ වගේම වේදනා පස්ස, සලායතන, නාම රූප විඥාන සංකාර මේ විදිහට ඉගෙනගෙන එනකොට පින්වත්නි ඔය ඇත්තන්ට දැන් විශාල අවබෝධ ඥානයක් ඇති වෙලා තියෙන්නට ඕන. අදට නියමිත දේශනාවේදී එදා පින්වන්ත අපි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා සංකාරات දැනගන්න ඕන, සංකාර හටගන්නා හේතුවක් දැනගන්න ඕන, සංකාර නැති කිරීමක් දැනගන්න ඕන, සංකාර නැති කරන මාර්ග ප්‍රතිපදාවක් දැනගන්න ඕන කියලා. අන්න එතකොට තමයි පින්වත්නි ඒව දන්නවා නම් මේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිය ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම ඒකේනා සද්ධර්මය පින්වත්නි ශ්‍රවණය කරමින් සම්මා දිට්ඨිය ඇති කෙනෙක් වෙලා ඒ කෙනා තමන්ගේ දෘෂ්ටිය ඍජු පත් කර ගන්නවා. ධර්මයේ ගුණ දැනගෙන නොසෙල්ලෙන පැහැදීමේ යුක්තයි කියලා මේ නිර්වාණ ධර්මයට පැමිණෙන කෙනෙකුත් වෙනවා. ඔය පින්වතුනොත් නිවන් දකින්නට කටයුතු කරගන්න ඕන. පින්වත්නි මේ දීර්ඝ සංසාරයක් ගසාගෙන යන්නේ මේ සංසාර භව ගමනින් එතර වෙන්නට අදත් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෝ ඒකාන්තයෙන්ම හේතු සම්පත්ම වේවායි කියලා ඔබ අදිස්ථාන කරගන්න. පින්වත්නි මේ මනුස්ස ජීවිතේ අපට යන දෙන්න එපා. ඒ හැබෑවටම සිදුවන ක්‍රියාවලිය ඒ විදිහටම නුවණට හසු කරගන්න, සංස්කාර දැනගන්න, එහට ගන්නන හේතුව දැනගන්න, ඒ නැති කිරීම දැනගන්න, ඒ නැති කරන්නට පිළිපදින්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගෙන පිළිපදිමින් මේ භයානක සසරින් එතර වෙන්නට අදිෂ්ඨාන සීලීව කටයුතු කරගන්නට ඕනේ. පින්වත්නි අදට ඒ සංකාර දේශනා වාරයේ ඔබ ඒ විදිහට ශ්‍රවණය කළේ. ඔය ඇත්තන්ට දහම් කටළු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. පින්වත්නි මම හිතනවා දැන් ඔය ඇත්ත මේ වෙනකොට මේ දේශනා වාරයේ පටන් ගන්න කලින් හිටිය තත්ත්වයට වඩා දැන් හාත්පසින්ම වෙනස් වෙලා ඇති.
ඒ අඳුරනේ ගොඩක් වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඊටාම निराවුල් ඊටාම පැහැදිලි ඊටාම සූත්‍ර විනය අභිධර්මය ත්‍රිපිටකයේ එක්ක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථත් එක්ක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් සීසත් ධර්මයමයි ඔය ඇතු ශ්‍රවණය කරන්නේ. දැන් ඔබට ලොකු සුවයක් වුණත් ජීවිතයේ වුණත් ලොකු පහසුවකුත් තියනවාද? ඒ අඳුරනේ එහෙමයි. ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නයක් අහන කාලේ ස්වාමීන් වහන්සේ එතකොට ඔතන සංස්කාරයෝ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි ඒ තුනට ස්වාමීන් වහන්සේ දස කුසල් දස කුසලොත් ඇති වෙන්නේ ඔය තුනේදීම නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අකුසල් සිත් 12 ගැන කතා කළොත් එතන දස අකුසල් තියෙනවමයි. ඒ වගේම අටමහා කුසල් සිත් ගැන කතා කළොත් එතන දස කුසල් තියෙනවමයි. ඒ කියන්නේ හැම කුසලයක් අකුසලයක්ම මෙතෙන්ට අයිතියි. ඒ අඳුරනේ. ඒ කයෙන් වචනයෙන් සහ මනසින් කියන තුනට තමයි. ඒ කියන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම විදියට අපි කාය චේතනා, වචී චේතනා, ඒ වගේ මනෝ චේතනා ආදී විදියට ගද්දී ඔය හැම දෙයක්ම අයිති වෙනවා. මේ කියන පින්පව් කතාවේදී සීලම පින් සීලම පව් ඒ වගේම අරූපාවචර ධාන හතර ආදී සියල්ලම ඔය පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර නැත්නම් ඕක කයින් කරන විදිහට ගත්තොත් කාය සංකාර වචියෙන් කරන විදිහට ගත්තොත් වචී සංකාර සිතින් කරන විදිහට ගත්තොත් මනෝ සංකාර ඔය ක්‍රම දෙකෙන් කෝකට ගත්තත් අයිති වෙනවා. ඒ අඳුරේ පැහැදිලි. පින්වත්නි ඔය ඇත්තන්ට දැන් තියෙනවා කරන්න කාරණාවක්. ඒ තමයි දැන් අපි දේශනා වාර 14ක් ඇහුවා. සාමාන්‍යයෙන් ඉතින් පන්තියක නම් ඉගෙනුවාට පස්සේ අන්තිමට ප්‍රශ්න පත්‍රයක් දෙනවා. එතකොට අවුරුද්දක් ඉගෙන ගත්තාම පුංචි කාලේ හිම ඔය ඇත්ත මොන්ටිසෝරි වලදී මේ ඉස්කෝලේ යන කාලේදී එහෙම ඉස්කෝලේ ඉහළ පන්ති වලදී ප්‍රශ්න පත්‍රයක් දෙනවා වාර විභාග විදිහට. හැබැයි ඉතින් අපිට ඔය ඇත්තන්ට ප්‍රශ්න පත්‍රයක් දෙන්න බෑ. හැබැයි ඔය ඇත්තන් ඔබ තුලින්ම පින්වත්නි ප්‍රශ්න පිළිතුරු විදිහට මේ කවුණු ගැන නැවත නැවත විමසනවා ඔබම පිළිතුරු ගැන හිතනවා නැවතත් විමසනවා ඒකට පිළිතුර මේකනේ ස්වාමීන් වහන්සේ මේ දේශනා මාලාවේදී මේ කවුණ පෙන්නවා මේ කවුණ පෙන්නවා මේ කවුණ පෙන්නවා මේකට මේක හේතුව මේකට හේතුව මේකට හේතුව මේක විදිහට පින්වත්නි නිවේසල සක්මන් කරමින් භාවනා කරමින් එහෙම මේ පටිච්චසමුප්පාදයේ ධර්ම වැඩපිළිවෙල හසු කරගන්නට ඕන. ඔය පින්වතුන් දැන් දේශනා වාර 14ක් ඉවල තව දේශනා වාර 2යි තියෙන්නේ. ඒ දේශනා වාර දෙකෙන් පස්සේ අපි තවත් ක්‍රමයකට යනවා කිව්වනේ. අපි සබ්බාසව සූත්‍රයේදී ඊට පස්සේ කතා කළේ. ඒ හඳුනේ ස්වාමීන් වහන්සේ යෝජනා කළේ සබ්බාස සූත්‍රය. පින්වතුන් සබ්බාසව සූත්‍රය ටිකක් ගැඹුරුයි. ගැඹුරුම දේශනා කළොත් රතන ස්වාමීන් වහන්සේ අන්තිමට කියන දේ තේරෙන්නේ නැහැ ගැඹුරුමයි කියලා හැදෙයි දන්නේ. මේ ඒ නිසා සරල සූත්‍ර දේශනා කීපයක් කරලා පින්වත්නි සබ්බාසව සූත්‍රය දෙනවද? නැත්තම් සබ්බාසව සූත්‍රය ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි නේද? අනිත් අයගේ මේ එහි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සබ්බාසව සූත්‍රය වගේම ගැඹුරු දේශනා අහන්නත් ආසයි ස්වාමීන් වහන්සේ. ඒවෙන් හරි විශාල දැනුමක් එනවා අපිට. අවසරයි ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරන සේක්වා. සොනස අනිත් අය කොහොමද දන්නේ මේ අනිත් පින්වතුනුත් කියන්නකෝ ඔය ඇත්තන්ගේ අදහස මොකද්ද කියලා. දැන් සම්මාදිට්ඨි සූත්‍ර දේශනා මාලාව ගොඩක් ගැඹුරුයි. නමුත් ඒ ඔබට තේරෙන විදිහට සාමාන්‍යයෙන් දේශනා කියන රටාවට වඩා ත්‍රිපිටකයේම අලලා ත්‍රිපිටකයේම කරුණු අරගෙන අපි ඔය ඇත්තන්ට දේශනා මාලාව කරන් ආවා. පින්වත්නි අහපව් අපි ඊළඟ 16 වෙනි දේශනාවෙන් පස්සේ 17 18 දේශනා සබ්බාසව සූත්‍රයේ විදිහට දිගටම යනවාද? එහෙම නැත්නම් වෙනත් මේ ඔය ඇත්ත කැමති සූත්‍ර දේශනාවක් එහෙම ශ්‍රවණය කරගෙන ඉදිරියට එනවද? සබ්බාසව හොඳයි ස්වාමීන් වහන්සේ. සරල සූත්‍ර දේශනා හැමෝම දේශනා කරන ස්වාමීන් වහන්සේ. ඒ නිසා සබ්බාසව සූත්‍රය දේශනා කරන සේක්වා. ඒ කියන්නේ හැමෝම මේ සබ්බාසව සූත්‍රය තමයි කැමති. ඒ අඳුරනේ මට මේ විදිහට
ස්වාමීන් එතන දර්ශනය අරමුණු කරගෙන තමයි ඒ සබ්බා සූත්‍රය තියෙන්නේ නේද ස්වාමීන්? ඔව් සබ්බාසව සූත්‍රය එතනත් නිවනම අරමුණු කරගෙන තියෙන්නේ. එහි අඳුරනේ. එහි. එහෙනම් ස්වාමීන් අපි ඒක කරමු 17 අනිත් මේක ඉවරනට පස්සේ ස්වාමීන් නේද? ඔව් පින්වන්ත කාලිංග මහත්මයා එහෙනම් පින්වත්නි ඔය ඇත්තන්ට අපි ගිය සතියේදී කතාව කිව්වා එහෙමනම් අපි සබ්බාසව සූත්‍රයම කරන්න නමුත් අන්තිමට කියන්න එපා රතන ස්වාමීන් වහන්සේ කියන්නේම ගැඹුරු බණ අනිත් ස්වාමීන් වහන්සේලා දේශනා කරන සරල බණ නෙමෙයි කියලා අපි කියන දේ නොතේනවා කියලා එහෙම කියන්න එපා වුන්. එහි අඳුරේ තමයි අනිත් අය ඉතින් කිසි කතාවක් නෑ ස්වාමීන් වහන්සේ. ඒකයි. එහෙනම් ස්වාමීන් අපි ඒක තීරණය කළමු මේ විදිහට. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අද දේශනාවේ මේ ස්වාමීන් වහන්සේගේ සංස්කාර ඇතිවීම සංස්කාර නැති කිරීම කියලා එතන දැන් අපි පිළිපදින්න ඕනේ කුසල් අකුසල් වෙන මාර්ගය. ඔව් සංස්කාර නැති කිරීම කියන්නේ නිවන. ඒ නිවන් දකින්නට පිළිපදින්නට ඕන ඔය පින්වතුන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුළු දේශනා වාර 16ම ඔබ පිළිපදින්න ඕන කරන්නේ දැන් ඔය ඇත්තෝ කම්මපත වාරීදිත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ වගේම ආහාර වාරී චතුරාර්ය වාරීදිත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජරා මරණ ජාති ඒ වගේම භව උපාදාන තණ්හා වේදනා පස්ස සලායතන නාම රූප විඥාන සංකාර ඉදිරියට තියෙන අවිද්‍යාව ඒ වගේම ඉදිරියට තියෙන ආශ්‍රව කියන මේ වාර 16 දීම ඔය පින්වතුන් පිළිපදින්නට ඕන කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම නිවන් දකින්න වෙන ක්‍රමයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඔබේ ප්‍රතිපදාව. හොඳයි පින්වත්නි පින්වත් කාලිංග මහත්මයා අදට එහෙනම් ප්‍රමාණවත්ද? ටිකක් කාලයක් තව තියෙනවා රත්නපුරට වැස්සක් තියෙනවා. ගොඩක් වහිනවා ස්වාමීන් වහන්සේ. රත්නපුරට වහිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තන්ට මේ තියෙනවා නම් ගැටලුව අහන්න. ස්වාමීන් වහන්සේ මේ අනිත් අයගේ දැන ගැනීම පිණිසයි මම හිතුවේ මේකක් කියන්න කියලා. ස්වාමීන් වහන්සේ දැන් ඔය අතන සංස්කාර කියන්නේම ස්වාමීන් වහන්සේ දැන් අපි ගන්න අරමුණුනේ. ඒතර අරමුණු අපිට ලැබුණාම ඒක අපි අනිත්‍ය දුක්ඛ අනාත්මය බලන එක තමයි සමාධිට්ඨිය තමයි ස්වාමීන් වහන්සේ මම අනිත්‍යයටත් ලෙහෙසි වෙන විදිහට මම නිකන් අදහසක් කිව්වේ දැන ගැනීමට. එතකොට අපිට පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැකීම එතකොට නාම රූප අනුව ඒ විදිහට ස්කන්ධ ධාතු ආයතන අනුව බලලා තමයි අපි ඒක සංස්කාර නැති කර ගන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ කියන්නේ සංස්කාර කිව්වහම පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාරයෝ නැති කරන තැනට එන්න නම් ඔය පින්වතුන් බෝධිපාශික ධර්ම 37 දියුණු කරගන්න වෙනවා. එතකොට සංකාර හටගන්නේ අවිද්‍යාවෙන්. සංකාර හටගන්නේ අවිද්‍යාවෙන්. එතකොට අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වෙනවා. නමුත් එහෙම කියලා පින් නොකර හිටියොත් ඔබට නිවන් දකින්නකන් ඇස්වල පෙනීමට ඕන කරන කර්මජ රූප සම්තතියට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔය ඇත්තෝ දන් දෙන්නේ නැතුව සීල රකින්න නැතුව භාවනා කරන්නේ නැතුව ධර්මයේ හැසිරෙන්නේ නැතුව නිවන ප්‍රාර්ථනා කළා නිවනම අරමුණු කරලා කටයුතු කරන්නේ පින්කම් එක කටයුතු කරන්නේ නැතුව හිටියොත් ඔය ඇත්තෝ නිවන් දකින්නකම් ඕන කරන ඔය රූපවලට ඕන කරන කර්මජ චිත්තජ ආදී විදිහට ඒ හේතු ධර්මයෝ නැති වෙලා යනවා. ඒ නිසා ඒක නැති කරගන්න නෙමෙයි මේ කියන්නේ පින්වත්නි සංස්කාරයෝ නැති වෙන්නේ අවිද්‍යාව නැති කළොත්. මේ ඇවිල්ලා දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය හොඳටම අවබෝධ කරවන තැන. ඔය ඇත්තන්ගේ එකම අරමුණ නිවන වෙන්න ඕනේ. ලෞකික දේවල් ප්‍රාර්ථනා කරලා බෑ. ඔබ නිවනම අරමුණු කරන්නට ඕනේ. ඒ වුණාට සංස්කාරයෝ හටගන්න අවිද්‍යාව හින්දා ඒ කර්ම තියෙන තාක් කාලයක් ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා. මොකද මේ සංකාරයෙන් හින්දානේ ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ. එක්කෝ මානාසාන වෙලාවෙ හිත නරක් වුණොත් මෙන්න පින්වත්නි නරක තිරසම් ප්‍රේතසුර වගේ තැනකට වැටෙන්න පුළුවන්. මේ හොන්දට පින් කළ කෙනෙක් වුණා.
ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියන ඒ අයගේ කර්ම වැඩපිළිවෙල අනුව මානාසං චිත්ත වීතියට පින්වත්නි මේ විදිහට ඒවායින් එක කර්මුණු වෙනකොට ඒ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් ඒ ගරුක ආසන්න ආචින්න කටත්තා වලට අදාළ කර්ම නිමිති ගති නිමිත්තක් අරමුණ වෙනකොට ඒ සිතේ විපාකයේ අතින්ට පැමිණෙද්දී මෙතන මේ චුතිය සිද්ධ වෙද්දී නැවත භවයට පැමිණෙනකොට හිත නරක වෙලා නම් ආනාසන්න වෙලාවේ දූ දරුවෝ දීපල සම්බන්ධව ප්‍රශ්නයක් ඇති කරගෙන අම්මා තාත්තගේ හිත නරක වුණා නම් නැත්තම් ස්වාමියාව දාලා යන්න බැරුව භාර්යාව අඬමින් ඒ ඇලීම තිබිලා භාර්යාව දාලා යන්න බැරුව ස්වාමියා අඬමින් ඇලීම තිබිලා දරුවෝ සම්බන්ධ ඇලීම තිබිලා ඒ ලෝභයත් එක්ක ඒ වගේ ස්වභාවයක් තිබ්බා නම් චුතියත් එක්ක ප්‍රතිසන්දියට එහෙම ඒක කෙලින්ම බලපානවා. එතකොට ඒ පව් හින්දා ඒ කියන්නේ අකුසල නම් පව් ඒ අකුසලයේ හින්දා නරක විපාකයක් නරක ප්‍රතිසන්දියක් තමයි ලැබෙන්නේ. ඒක සතර අපාගත ආදී ඒ වගේ තැනක් පින් හින්දා යහපත් තැනක තමයි උප්පත්තිය ලබන්නේ. ඔය පින්වතුන් සංකාර නැති කළොත් හරි සංකාර නැති කරන තැනක් එනවා. ඒ කියන්නේ සියලුම කර්ම සේ කරන තැනක් එනවා. කර්ම සහ මුලින්ම නසර දාන තැනක් එනවා. රාගේ සේ කළ දාන දේශේ මෝහේ සේ කළ දාන අවස්ථාවක් එනවා. රාගේ නැත්තටම නැති කරන්නේ දේශ මෝහය ආදී නැත්තටම නැති වෙන තැන් තියෙනවා. රාගය දේශේ නැත්තටම නැති කරන්න කොතෙන්දිද? අනාගාමී අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ. නාම හොඳයි. අනාගාමී අවස්ථාවේදී කාමරාග පටිගියෝ නැත්තටම නැති කරලා දානවා. එතකොට පින්වනි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ නැත්තටම නැති කරන්න කොතෙන්දිද? සෝවාන් මාර්ගඵලයේදී. සෝවාන් මාර්ග ඵලයේදී. ඒ වගේම සත්පුරුෂ පින්වත්නි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා වූ සහ මුලින්ම නැසලා දාන්නේ රහත් භූමියේදී සියලුම කෙලෙසුන් නැසනවා. රාගයේ දේශේ මෝහාදී සියලුම ධර්මතාවය නැත්තටම නැති කළ දානවා. කෙලෙසුන් නැත්තටම නැති කළ දානවා රහත් භූමියටපත් වෙනකොට. එතකොට රහත් භූමියටපත් වෙද්දී මේ වැඩපිළිවෙල සහ මුලින්ම අවසන් වෙලා යනවා. එහි හඳුරන්නේ අනාගාමිත් කියන අනුගාමිතුමන් වහන්සේලාටත් අවිද්‍යාව කියන එක අනුසය වශයෙන් හරි තියෙනවා නේ ස්වාමීන්. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මෝහයට නමක්. අනාගාමී උත්තමයන් වහන්සේලාට උනත් ලෝභ මූල සිත්වල මිත්‍යා දෘෂ්ටිය සමග යෙදෙන්නේ නැති සිත් හතර යෙදෙනවා උද්දච්ච සම්පයුත සිතත් එක්ක. එහි හඳුරන්නේ ස්වනස ඒ කියන්නේ ඉතින් සංස්කාර තමයි ස්වනස මේ වර්තමාන භවයත් උප්පත්ති භවයටත් ප්‍රධානම වෙන්නේ නේ ස්වනස ඉතින් කර්මයනේ ඒ ස්වනස. දැන් අපි සම්මාදිට්ඨි සූත්‍ර දේශනා මාලාවේ දේශනාවනි විස්තර කරා යන්නේ. හැබැයි මේ පටිච්ච සමුප්පාද දේශනාව නෙමෙයි. නමුත් ඔය ඇත්තන්ට මුලින් ඉඳන් භාවනා කරන අයට යම් දවසක අපි උගන්වන තැනක් එනවානේ පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධ කරගන්න තැන. ඒ කියන්නේ ditthi visuddhiය සම්පූර්ණ කරගෙන පටිච්චසමුප්පාද ධර්ම අවබෝධ කරගන්න තැනේදී අපි කොහොමද මේ අතීත හේතු පහ නිසා වර්තමාන ඵල වර්තමාන හේතු හින්දා අනාගත ඵල ওই චක්‍රය හැදෙන්නේ කොහොමද කියලා අවබෝධ කරවනවා. ඒක සිදුවන විදිහ අවබෝධ කරන දැන් සම්මාදිට්ඨි සූත්‍ර දේශනා මාලාවේ අංග සම්පූර්ණ කරන්නේ මූලාර්ධ අපරාර්ධ ඒ චක්‍රයේ ස්වરૂපයේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ඔය විදිහට බෙදලා මුළු පටිච්චසමුප්පාද ධර්මයේම අවබෝධ කරවීමක් කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ ඒ අංග පිළිබඳ අවබෝධය ලබා දීම විතරයි. සූත්‍රයේ තියෙන එපමණයි. සූත්‍ර දේශනාවේ තියෙන එකට තව අපි ගොඩක් කවුණ එකතු කරලා මේ අභිධර්මයෙන් එහෙම අරගෙන චේතනා ගැන එහෙම ඔක්කොම විස්තර ටික අරගෙන සූත්‍ර දේශනාවට අටුවා ටීකා දින තව බොහෝ කවුණු අරගෙන ඔබට මේ කියලා දෙන්නේ. නමුත් භාවනාවට ඕන කරන ටික මෙතෙන්ට අරගෙන නැහැ. ඒක ඔය ඇත්තෝ ඒ භාවනා වැඩසටහන කරන් යද්දී අපි ඒකෙදි කියලා දෙනවා කරන්නේ මෙන්න මේ විදිහට මේක අවබෝධ කරගන්න කියලා. පැහැදිලි ස්වාමීන් බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ සංකාර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර වල හැදෙන්නේ චේතනාවෙන් නේද ස්වාමීන් වහන්සේ? අවිද්‍යාව නිසා තමයි මේ සංකාර මේ අවිද්‍යාව නිසා තමයි හටගන්නේ. නමුත් පුඤ්ඤාභි සංකාර කිව්වා මේ පුඤ්ඤාභි සංකාර කුසල චේතනා. ඒ කියන්නේ කාමාවචර කුසල චේතනාට රූපාවචර කුසල චේතනා පහයි.
එතකොට මේ අපුඤ්ඤාභි සංකාර කියන අකුසල සිත් 12 යෙදුණු චේතනා ටික. ඒ වගේම ආනින්ජාභි සංකාර කියන අරූපාවචර සිත්වල යෙදුණු චේතනාව. මෙතෙන්දී චේතනාව කියන්නේ ඒ හිතයි හිතේ යෙදෙන චෛතසික ධර්මයි ඒ කටයුතු වල යොදවාලන ශක්තිය මිසක් මෝහය නෙමෙයි. එතකොට මෝහය යෙදුණු හින්දා නැත්නම් අවිද්‍යාව යෙදුණු හින්දා තමයි අරමුණේ සැබෑ ස්වභාවයේ වහලා තියෙන හින්දා තමයි මේ විදියට පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර විදියට කුසල චේතනා හෝ අකුසල චේතනා හෝ අරූපාවචර චේතනා මේ විදියට මේ ඇති වෙන්නේ. එයින් ඇති වෙන්නේ විපාක ධර්මයක්. ඒ ඇතිවන විපාකයට ප්‍රතිසන්දියක් සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ එතන ඒ චේතනාව කියන එක සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල තියෙන චේතනාව කියලා හිතන්න හොඳ නැහැනේ. ඒක තමයි. හරි. ඔව්. ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල තියෙන චේතනාව හැබැයි සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල තියෙන චේතනාව උනත් ඉගෙනගෙන විස්තර කරලා හොඳට අවබෝධ කරගද්දී ඒකේ විපාක සත්‍ය ලැබෙන්නේ චක්කු විඥාන වගේ දුර්වල හිත්වලදී නෙමෙයි ජවන් සිත්වලදීනේ. එහෙමයි. මෙතන කතා කරන්නේ ජවන් සිත්වල චේතනාව. එහෙමයි. ශක්තිමත් ජවන් සිත් හතේම එන ශක්තිමත් ප්‍රබල චේතනාව. ප්‍රබල චේතනාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ එහෙනම් වහන්සේ අදත් අපිට බොහෝ වටිනා ධර්ම පරයයක් දේශනා කර අපේ රතන ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ පින් අත් වේවා. ඒ මා ප්‍රාර්ථනා කරනවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයෙන් සහ අර්ථයෙන් මේ දේශනා කර සසරින් දුකින් නිවනට දොරටු ඇරදෙන වහන්සේට අජරාමර නිවන් සුවය මම ප්‍රාර්ථනා කරනවා. සාදු. හොඳයි සත්පුරුෂ පින්වත්නි, අදත් ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වන්ත යුද හමුදා කර්නල් අපේ කාලිංග මහත්මාණන් එදයාපුර මහත්මිය සමන්ති මහත්මිය පින්වත් දෙපළ සංවිධානය කරන සම්මාදිට්ඨි සූත්‍ර දේශනාව ඇතුළත් ධර්ම දේශනා මාලාවේ 14 වෙනි දේශනාවයි මේ විදිහට අවසන් වුණේ. පින්වත්නි, ඊළඟ දේශනා වාරයේ වෙන්නේ අවිද්‍යා දේශනා වාරයේ, ඉන්පස්සේ ආශ්‍රව දේශනා වාරයේ, ඉන්පසු අපි ওই පින්වතුන්ගේ ආරාධනාව අනුව සබ්බාසව සූත්‍ර දේශනා මාලාවත් පටන් ගන්නවා. එහෙමනම් කරුණාවන්ත ගුණබර පින්වත්නි, අදත් මේ සිදු කරගත් පුණ්‍ය සම්පාරයෝ පින්වන්ත කාලිංග මහත්මයා සමන්ති මහත්මිය විවිධ රටවල් වල සිට පුණ්‍යවන්ත ඔය ඇත්තෝ අප සිස්ස අපේ අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරු සියලු ස්වාමීන් වහන්සේලා ඔබ හැම දිනාගේම නමින් මේ පාලව ගිය සසරගත නෑදෑයින්ට අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. සක්‍ර වෛශ්‍රවන් දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ ආදී කොටගත් සමස්ත දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. පින්බර ඔය සත්පුරුෂයෝ සියල්ලෝම රකිත්වා. ඒකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. සත්පුරුෂ පින්වත්නි, මේ සීලම පුණ්‍ය ධර්මය ඔය සදහැවතුනට සසර දුක් නසා සසරින් එතරව නිවන් දකින්නට ඒකාන්තයෙන්ම හේතු සම්පත්ම වේවා කියලා නිවනම අරමුණු කරන්න. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ආසවක්ඛයා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ හේතු වේවා. මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම දස අකුසල් කරන අස්පව් දස අකුසල් කරන
බාලයින්ගේද පාලයන්ගේද අසත්පුරිසයින්ගේද අසත්පුරුෂයන්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා ආශ්‍රය නොලැබේවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන ලීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන තත්පුරිසයින්ගේද සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබේවා සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි මේ ආශිර්වාද කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ පින්වත් කාලිංග මහත්මාණන්ට ඉදයාබර මහත්මිය සමන්ති මහත්මියට පින්බර දරුවන්ට විවිධ රටවල් වල සිටින සත්පුරුෂ හැම දිනාටම අපේ ශිෂ්‍ය අපරාකේ පඤ්ඤාසර පොඩි හාමුදුරුවෝ සියලු සංඝ රත්නයේට ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන ඉස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමා. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාමිනා කතම් පුඤ්ඤම් මය්යං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. පරාස වහන්සේ පුණ්‍යාමෝදනාව. අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි සියලු දෙනාටම. සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද මෙම ධර්ම දානමය වැඩසටහන පැවැත්වීමට නායක ස්වාමින් වහන්සේට උපකාර කරන සහ අන්තර්ජාලයට මෙම දහම් කරුණු යොමු කර බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසන අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේට සහ එම කාර්ය මණ්ඩලයට මෙම සියලු පින් අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් සියලුම දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ මේ එක්කෙනෙක් අත උස්සලා තියෙන අදහසක්ද දන්නේ නැහැ සරෝජා මහත්මිය. ඔව් මහත්මිය කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් කාංකා විතරන භාවනාව වඩනකොට පටිච්චසමුප්පාදය ගැනනේ ඒකේ තියෙන්නේ. දැන් අපි මේ විදියට මේ ගැඹුරු සූත්‍ර දේශනා එතන අභිධර්මයේ ඒවා ඔක්කොම ඉගෙනගෙන කාංකා විතරන විසුද්ධියෙන් ඒක අර භාවනාව අපි පුහුණු කරනකොට
ඒ සංසාර චක්‍රයේ ගැලපීම වර්තමානයේ අපි දෙයකට ආස කරොත් ඒ වේදනාවට අපි ඇලුනොත් ඒක දිගට සංසාර චක්‍රයේ යන විදිහ අපිට පේනවනේ. ඒ පේන්නේ අපි මේ සිත් ගැන අකුසල සිත් 12 මේ කුසල සිත් කාමවචර මහා කුසල් ඒවා අපි ඉගෙනගෙන තියෙන නිසානේ. මගේ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේ දැන් සමහර කෙනෙක් වාඩි වෙනවනේ කෙලින්ම භාවනාවට කියලා. එහෙම කෙනෙක් භාවනාවට වාඩි වෙලා කාංකා විතරන විසුද්ධිය පැත්තට ඒ විසුද්ධි වලින් එනකොට ඒ කෙනා කොහොමද ස්වාමීන් වහන්සේ මේ ටික ගලපගන්නේ අර මේ වගේ මූලික දැනුම නැත්තම්? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වන්ත මහත්මිය. මේ මූලික දැනුම ඇතුව යන්නත් ගුරු දේවයන් වහන්සේ නමක් ඕනේ. මූලික දැනුමක් නැතුව භාවනා කරනකොට උනත් ගුරු දේවයන් වහන්සේ නමක් ඕන. ඒ ගුරු ස්වාමීන් වහන්සේ විසින් ඒ ශිෂ්‍යයාගේ අඩුපාඩු මොකද්ද කියලා බලලා ඒක කවුණු කියලා තියලා දැනුවත් කරවනවා. මේ විදිහට ඉගෙනගෙන ධර්ම දේශනා අහලා ඒ වගේම අභිධර්ම මෙහෙම ඉගෙනගෙන ඒ විදිහට කටයුතු කරමින් භාවනා කරන්නට පරියන්කෙන් වාඩි වෙනකොට බෝධිපාසක ධර්මෙහිම අපූර්වට වැඩිමින් කටයුතු කාරණා ටික මේ සිද්ධ වේවි. පරියන්කෙන් වාඩි වෙන්න පුළුවනි. ඒක මේ විදර්ශනා භාවනා කාංකා විතරන විසුද්ධිය කරන්න පුළුවනි. මේ විදිහට අභිධර්ම ආදී සූත්‍ර දේශනා ආදී දැනීගෙනගෙන යන අයට හරිම පහසුවෙන්. එහෙම නැති අයට අපහසුවෙන් නමුත් මේ කටයුත්ත කරගන්න පුළුවන්. එතකොට වගකීම කොහොමද ගුරු ස්වාමීන් වහන්සේ අතේ තියෙන්නේ? ඒ අයට වෙනම ක්‍රමයකට හරි ඒ අදාළ කවුණු ගැන දැනුවත් කරලා ඒ දැනුවත් කරපු කාරණා අවබෝධ කරවන්නට යොමු කරන්නට වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම ගුරු ස්වාමීන් වහන්සේ නමක් එහෙම දැනුවත් කරාම ඒක තේරුම් යනවා ගොඩක් අඩුයි නේද ස්වාමීන් වහන්සේ? මෙහෙම බාහිර දැනුමක් නැති වුණාම. ඒ කියන්නේ දැන් ඕකේ තියෙන ගුරු ස්වාමීන් වහන්සේගේ අතේ තියෙන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ ගෝලියොත් එක්ක සාකච්ඡා කරනකොටම දැනගන්නවා මේක වෙන්න ඕනේ කියලා. එතකොට ඒ අදාළ විදිහට ඒ දේශනාදිය කරනවා. භාවනාවේදී උනත් ශිෂ්‍යයාට භාවනා වාක්‍ය විතරක් දෙන්නේ නැතුව මෙයාට මේ දැනුම නැහැ දැනුමත් ලබා දෙන්න ඕනේ කියලා පෙනෙද්දී ගුරු ස්වාමීන් වහන්සේ දැනුමත් දේශනානුසාරයෙන් ලබා දීගෙනම තමයි කමටහනක් ලබා දෙන්නේ. ඒක දවසක් අතේ තියෙනවා. එතකොට තමයි ඒ අය විදර්ශනාවෙන් ඒ කාංකා විතරන විසුද්ධියට ඒ මග්ග ඥාන දර්ශන විසුද්ධියට ඒ ටික භාවනාව වඩවා යන්නේ විදර්ශනාවෙන්. ගුරු ස්වාමීන් වහන්සේ විසින් ඒ අයට නැති දැනුම ලබා දෙමින් ඒ අයගේ භාවනා ඥානෙ දියුණු වන විදිහට අවශ්‍ය කවුණු වල පෙන්වනවා. අවස්ථාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගුරුවරයෙක් නැතුව ඒ ගමන යන්න බෑ. යන්න බෑ. එහෙමයි. හැබැයි මේ වැරදි පාරේ පෙන්වන ගුරුවරයෙක් හරියන්නේත් නෑ. එහෙමයි. හරි මාර්ගයට. එතකොට එහෙම බලනකොට ස්වාමීන් වහන්සේ අපිට මොනතරම් භාග්‍යයක්ද උදා වෙලා තියෙන්නේ ඔබ වහන්සේ නිසා. අපිට හැම පැත්තෙම දහම් දැනුම ඔබ වහන්සේ දීලානේ භාවනාවට අපි යොමු කරන්නේ. දැන් ඔයයට සෑහෙන දුර ගමනක් ඇවිල්ලා කෙටි කාලයකදී. පින්වත්නි මේ මනුස්ස ජීවිතේ අවසන් හුස්ම යන්න කලින් මගපල් ලබා සසරින් එතර වෙන්න අදිස්ථාන සිටියෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ත්‍රිවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන්